පටන් ගමු. මෙතනට වෙනකම් කරපු ඒවා ඔයගොල්ලන්ට ඉෂුව එකක් මොනවා හරි තියෙනවද? අද ෆුල් ඩේ එකක්ම නැති වෙයි අපිට ඇත්තටම බැලන්ස් ෂීට් එක කරගන්නයි ඊට පස්සේ ඉන්වෙස්ට්මන්ට් රේෂියෝස් ටික හදාගන්න එකයි විතරයි තියෙන්නේ. මේ මොනවා හරි තියෙනවද ඔයගොල්ලන්ට? අපහැදිලි රණක් ඔක්කොමලා ඉන්නව නේද? ලොගින් වෙලා විතරද? ඇහෙනවද මම? ඕකේ. රයිට්. එහෙනම් සර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. මේ අපි එක්සෙල් එක හදද්දි මේ ප්‍රශ්නේ ආවේ. ආ. සර් මේ ලෝන් එකේ අපි assumptions වල ලෝන් එකේ ඉන්ට්‍රස්ට් එක හැදුවානේ. හරි. එතකොට අපි සර් මේ අවුරුද්ද පටන් ගද්දී අන්තිමටයි තියෙන බැලන්ස් එක දෙකෙන් බෙදලානේ ගත්තේ. ඔව්. මේ එතකොට සර් අර year 0 එකේදී අපි බැලන්ස් එකක් ෆස්ට් ඉයර් එකට දැම්මේ නැහෙනේ. ඔව් එතනදී මේකයි උනේ කො assumption එකේ එතන ඔයගොල්ලෝ කතා කරන්නේ. ඔව් මේ වෙන කෙනෙක් එක්සෙල් එක හදද්දි කිව්වේ. ඔව් මෙතන අපි කොහොමද තියෙන්නේ ඉන්ට්‍රස්ට් එක මෙතන ඕපනින් බැලන්ස් එක නැති වුණාට අපි පොඩ්ඩ කාලයකට විතරයි මේක ඉන්ට්‍රස්ට් එක අරන් තියෙන්නේ. හරි අපි අවුරුද්ද මුල ඉඳන්ම මේක තිබිලා නැහැ. ඒක මේක ඉම්ප්ලිමන්ටේෂන් පීරියඩ් එකක් තියෙනවනේ. සර්. ඒතකොට අපි සාමාන්‍ය ලෝන් එකක් අප්‍රූව් කළාම ඒක හරිය ගෙඩි පිටින් දෙන්නේ නැහැනේ ප්‍රොජෙක්ට් ලෝන් එක. බිල්ඩින් එකක් හදන්න ඒ වගේ එකක් නම් බිල්ඩිම හදන විදිය බල ටික ටිකනේ ඩිස්පර්ස් කරන්න ඕනේ. හරි. එතකොට මෙතන බිල්ඩුවයි මේ ප්ලස් අපි අතන 25 මිලියන් වලට තමයි ඉන්ට්‍රස්ට් charge කරලා තියෙන්නේ. නේ? එහෙමනේ I36 හරි I36 කියන්නේ I36 කියන්නේ මේක plus මේක divided by 2 into rate එක. හරි ඒක දැන් අපි හදිසියෙන් මෙතනට ෆිගර් එක දැම්ම නම් ඒ කියන්නේ ජනවාරි 1 වෙනිදා ඉඳන් එහෙම නැත්නම් අප්‍රේල් 1 වෙනිදා ඉඳන් ලෝන් එක තියෙනවා කියන්නේ. හැබැයි අපේ එහෙම නෙමෙයි ග්‍රැජුවලි එන හන්ද තමයි ඒකට දාන්න නැතුව මෙතනට දාලා දෙකෙන් බෙදලා අරන් තියෙන්නේ. පැහැදිලිද? ඔව් සර්. හරි වෙන මොකුත් තියනවද කාටවත්? මොකද ඔයගොල්ලෝ තනියෙන් එකක් කරන්න වෙනවා ලකුණු 30ක්. හරියටම P&L එක හදලා බැලන්ස් ෂීට් කෑෂ් ෆ්ලෝස් හදලා බැලන්ස් ෂීට් එක බැලන්ස් වෙන්න ඕනේ. මට assumptions ටිකයි ඊට පස්සේ මේවා print outs මේ project එකට attach වෙන්න ඕනේ. වෙන කාටවත් issues නැද්ද? okay හරි. එහෙනම් අපි share වෙලා තියෙන්නේ. අපි යමු balance sheet එකට. balance sheet එකේ හරි balance sheet structures කීපයක් තියෙනවා. මම දන්නේ නැහැ ඔයගොල්ලන්ට කොයි structure එකද කලේ කියලා. මම පාවිච්චි කරන්නේ මෙන්න මේ structure එක. fixed assets ටික ඊට පස්සේ current assets ටික ඊට පස්සේ current liabilities ටික. මොකද current assets and current liabilities එක තැන තියන්නේ working capital එක කියන්නේ net current assets position එක. හරි? ඊට පස්සේ total assets ඊළඟට finance by කියලා equity and loan side එක ගන්නවා. හරි? අපි මේ balance sheet එකට හැදුවොත් මේ projection එක අපි මේ balance sheet එකට කරමු. ඕගොල්ලෝ format එක දාගෙන ඉන්න ඉස්සෙල්ලම balance sheet gross අපිට gross fixed assets ඕනේ depreciation net fixed assets මේ format එක දාගෙන ඉන්න දාගන්න. right? දාගෙන ඉවරලා කියන්න මට. මේක අපි ඉස්සෙල්ලම balance sheet එකේ
gross fixed assets ටික අරගෙන එන්න ඕනේ. right? Assumption 1 equal hari plus hari ගහලා assumption එකේ අපි table එකක් හැදුවා gross fixed assets. හරි මෙතෙන් table එක මේ table එකට යන්න depreciation එක හදන්න ඉස්සෙල්ලා අපි gross fixed assets හැදුවා ඊට පස්සේ depreciation හැදුවා month on month year on year depreciation හැදුවා මේ තියෙන්නේ ඒ figure එක year එකේ figure එක මේක හරි මේ තියෙන year එක මේක තමයි P&L එකට ගියේ P&L එකට ගියේ මේ figure එක ඊට පස්සේ balance sheet එකට යන්නේ මේ figure එක accumulated depreciation තමයි balance sheet එකට යන්නේ එතකොට අපේ gross fixed assets කියන්නේ gross fixed assets කියන්නේ මේ line එක හරි මේක ගන්න ඕනේ gross fixed assets කියලා ඊට පස්සේ accumulated depreciation ටික මෙතනින් ගෙනියන්න ඕනේ ඒ දෙකේ වෙනස තමයි net fixed assets කියන්නේ මෙතන gross fixed assets ගේනවා ඊළඟට plus equal දාන්න නැතුව minus දාලා ගිහිල්ලා ගන්න accumulated depreciation එතකොට ඒ දෙක එකහු කළාම මෙතනට gross fixed assets එනවා මේ තුන ඉවර කරන්න ඊට පස්සේ මේ පැත්ත drag කරන්න right ඒ තුන ඉවර කරලා කියන්න මට අපි හැමදේම හදලා තියෙන දැන් තියෙන අපිට මේ පැත්තට ගෙනල්ලා presentation එකට දාගන්න විතරයි අපි දැන් asset එක ගෙනිච්චා ඊළඟට අපේ තියෙන එක තමයි pre-operative expenses right මෙතන තියෙනවානේ අපි හදලා pre-operative expenses pre-operative expenses අපිට capitalize කරන්න පුළුවන් මේ project එකේදී මම කරලා තියෙන capitalize කරන එක එහෙම නැත්නම් write off කරන්නත් පුළුවන් right pre-operative expenses capitalize කරන්න හරි එහෙම නැත්නම් write off කරන්න පුළුවන් මෙතනදී අපි කරලා තියෙන්නේ capitalize කරන එක හරි write off කරනවා නම් cash out එකක් විදිහට මෙහෙන් යවලා අයින් කරලා දාන්න ඕනේ අපි මතක තියාගන්න ඕනේ balance sheet එකක එක item එකකට කරන දේ අඩු කිරීමක් හෝ වැඩි කිරීමක් හැමතිස්සෙම asset side එකේ liability side එකේ දෙකේම සිද්ධ වෙන්න ඕනේ. නැත්නම් balance sheet එක double entry යන්නේ නැහැ. balance sheet එක balance වෙන්නේ නැහැ. write off කරනවා නම් P&L එකේ cash flow එකේ දෙකේම write off වෙන්න ඕනේ. හරි? අපි මෙතනදී capitalize කරන විදිහට යන්නේ. එතකොට මෙතන ගිහිල්ලා cash flow එකේ F15 ඒක අරගෙන එන්න මේ තියෙන්නේ මේක තමයි මේ තියෙන්නේ project year එක year 0 එක එතකොට cash out එකක් විදිහට ඒක අපි පෙන්නලා project එක balance කරලා තියෙනවා නේ write off කරනවා නම් වෙනමම write off ගන්න ඕනේ ඒක හරි මේක ගෙනල්ලා ඒක දිගටම asset එකක් විදිහට තියලා තියන්න පුළුවන් capitalize asset එකක් විදිහට තියන්න පුළුවන් ඒක ඉවර වෙච්ච අය ඊට පස්සේ inventory and debtors මේ පැත්තට ගේන්න පටන් ගන්න inventory අපි හදලා තියෙන්නේ මෙතන working capital එකේ මේ තියෙන්නේ total inventory එක. right year 0 එක අන්තිමට තියෙන inventory එක. ඒක ගෙනියන්න මෙතනට. ඊට පස්සේ තියෙන්නේ debtors. හරි මෙතනින් debtors මේ තියෙන අපේ
working capital calculation එක. එතකොට balance sheet එකේ current assets current liabilities කියන්නේ working capital කියන. මොකද්ද working capital කියන්නේ? Inventory, debtor, creditor management කියන එකයි. හරි? මේ දෙක අරගන්න ඉස්සෙල්ලා අරගෙන ඉවර වුණාම කියන්නේ working capital calculation එකේ තියෙන inventory position එකයි debtor position එකයි අරගෙන එන්න balance sheet එකට. Working capital කියන්නේ current assets minus current liabilities. Working capital management එක කියන්නේ managing inventory, debtors and creditors. හරි. ඊට පස්සේ කියන්න බලන්න කෑෂ් ටික කොහෙන්ද ගේන්නේ අපි කියලා. කෑෂ් ටික කොහෙන්ද ගේන්නේ? දැන් කෑෂ් current assets වල inventory, debtor, cash. cash එන්නේ කොහෙන්ද? balance sheet එකට. cash flow එකෙන්. cash flow එකෙන්. මම එදා කිව්වා balance sheet එකයි cash flow එකයි link වෙන්නේ මෙන්න මෙතනින්. carried forward cash. brought forward කියන්නේ ඉස්සෙල්ලා අවුරුද්දේ balance sheet එකේ තිබ්බ figure එක. මේ තියෙන්නේ ඒ අවුරුද්දේ generate වෙච්ච ඉතුරු වෙච්ච හෝ අඩු වෙන සල්ලි ටික. මෙතන තියෙන්නේ opening balance plus ඒ අවුරුද්දේ surplus එක හරි deficit එක හරි එකතුව. මේක තමයි ඊළඟ අවුරුද්දට cash කියලා යන්නේ. එතකොට අර පැත්ත cash කියන සෙල් එකේ equal mark එකක් දාලා හරි plus එකක් දාලා හරි මේක අරගෙන එන්න. හරි? මෙතනට ගේන්න cash ටික. ඊට පස්සේ ඒ තුනේ එකතුව තමයි current assets කියලා යන්නේ. ඒක ඉවර කරන්න current assets කියන එකට වෙනකන් එන්න cash flow එක අරගෙන ඇවිල්ලා ඒක ඉවෙලා කියමු. cash flow එක අපි හදලා තිබ්බේ cash in එකයි surplus එකයි brought forward surplus deficit carried forward. brought forward කියන්නේ prior year එකේ balance sheet එකේ තියෙන cash position එක. මේකේ අපිට prior year balance sheet එකක් නැති හන්දා ආරම්භය බිඳුවයි. ඊට පස්සේ ඒ අවුරුද්දේ operation එකෙන් ඇති වෙන cash වැඩි වෙන්න පුළුවන්, surplus එකක් තියෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්, deficit එකක්. deficit එකක් වෙලාවට තමයි අපි short term borrowing එකක් කරලා ඒ deficit එක හදාගන්නේ. cash flow එකේ අඩු වැඩි වෙන ඒවට තමයි අපි short term borrowings කරන්නේ. එතකොට surplus or deficit, opening balance plus surplus or deficit ඒ දෙකේ එකතුව තමයි carried forward කියන්නේ. එතකොට cash ගොඩක් opening balance එකේ තියෙනවා නම් අපිට short term එක නැතු වුණත් යන්න පුළුවන්. හරි ඉවර වෙලා කියන්න cash ටික ගේන්න ඊට පස්සේ ඒ තුනේ එකතු අරගෙන total current asset එක හදන්න. right. එතකොට අපි මෙතනට වෙනකන් ආවා. දැන් current liabilities ගේන්න. මේක ඉස්සෙල්ලා වගේම ගිහිල්ලා කොහෙන්ද ගන්නෙ? working capital එකේ F20 මෙතනින් ගන්න. දැන් මෙතන working capital හදනකොට minus කියලා ඇවිල්ලා තියෙන හන්දා balance sheet එකට ගේනකොට positive කරන්න ඒ කියන්නේ minus කියලා දාලා ගේන්න ඕන. හරි minus to minus, minus into minus, positive. right. ඒක ගේන්න ඊළඟට short term ODs and right.
ඒක ගන්න ගිහිල්ලා assumptions වල අපි short term වලට වෙනම table එකක් හැදුවා. මේ තියෙන්නේ table එක. opening balance එක, interest calculation එක, හරි. මේ තියෙන්නේ closing balance එක. මේ තියෙන්නේ settle කළා නම් මොකක් හරි. අපි කරන්නේ මෙතනට ගන්නවා cash flow එකෙන් opening balance එක කොච්චර තියෙනවද කියලා. right? cash flow G9. cash flow G9. ඒ කියන්නේ මේක මෙතන G9. මේක ගෙනල්ලා තියෙනවා මෙතනට opening balance එක. ඊට පස්සේ මෙතන තියෙනවා settlements මොනවා හරි කළා නම් ඒක එන්නේ cash flow එකෙන් G21. මේ තියෙන capital settlement on short term. හරි. ඊට පස්සේ මේක minus මේක තමයි closing balance එක. මෙතනට opening balance එක වෙන්නේ I cash flow එකේ එතනට ගිහින්. බලමු පොඩ්ඩක් හරිද කියලා. හරිනේ. මෙතනට ආවා. මෙතන මෙතන මම කරලා තියෙන දේ පැහැදිලිද ඔයගොල්ලන්ට? පැහැදිලිද නැද්ද කියලා කියන්න මට බලන්න. එතන short term එක අරන් තියෙන හැටි පැහැදිලිද නැද්ද කියලා කියන්න මට. නෑ. නැති වෙනවා මම හරියට කිව්වේ නෑ. මෙතන තියෙන්නේ මේ සෙල් එක බලන්න. මේ සෙල් එක ඇවිල්ලා තියෙන්නේ cash flow G9 කියන සෙල් එක මේ. හරි? යන්න cash flow එකට G9 මේ තියෙන්නේ හදිස්සියෙන්වත් අපි short term බරව කළොත් මෙන්න මේ row එකේ තමයි අපි cash in එක දාන්නේ හැමතිස්සෙම. හරි? term loan එකක් ආවොත් මේ row එකේ වැටෙනවා. short term එකක් ආවොත් මේ row එකේ වැටෙනවා. ඊට පස්සේ settlements ඔක්කොම මේ row එකේ යන්නේ. හරි? එතකොට අපි මෙතනට ඇවිල්ලා බලමු assumptions වල මේ තියෙන්නේ අර cash flow එකේ මෙන්න මේ row එක පටන් අරගෙන තියෙන්නේ මෙන්න මෙතනින්. හරි? ඇයි ඒ අවුරුද්දේ අපි හිතුවා deficit එකක් එයි කියලා ඒක හන්ද අපි short term borrow කළා. right? ඊට පස්සේ මෙතනට එන්නේ ඒ කියන්නේ මේක broad forward opening balance කියලා ගන්න පුළුවන්. right?
මේක settlement, මේක closing balance වෙන්න පුළුවන්. right? එතකොට බලන්න J142 J142 කියන්නේ මේ සෙල් එක minus මේක තමයි මේ කියන්නේ 140 minus J140. so මෙතන පළවෙනියට මෙන්නේ මේක minus මේක. ඒ කියන්නේ අර එහෙම මොනවා හරි settlement එකක් තිබ්බනම් මෙතනට එනවා ඒක. බලන්න අපි හිතුවා මෙතන 1 million settle කළා කියලා. right? 1 million settle කළා කියලා. මෙතනට ඇවිල්ලා බලන්න. 1 million settle කළා. එතකොට මෙතන තියෙන 10 million. right? ඊට පස්සේ මෙතනට ආවහම මෙතන තියෙන්නේ මේක carry forward වෙලා තියෙනවා. closing balance එක opening balance එක විදිහට එතනට යනවා. J149 කියලා තියෙන්නේ ඒක. J149 කියන්නේ මෙතන. මේක මෙතනට ගත්තා ප්ලස් ආයි අපි cash flow එකට ගිහිල්ලා cash flow එකේ මෙන්න මේ සෙල් එක. ඒ විදිහට තමයි ඒකේ හැදෙන්නේ. ඊට පස්සේ මට පේන විදිහට මම මෙතන චූටි වැරද්දක් කරලා තියෙනවා මේ සෙල් එකේ. මේක අපි හදලා තියෙන්නේ opening balance එක into rate එක. හරි. ඒක එහෙම ගන්නත් පුළුවන්. මොකද අර වගේ regular payment නැති හන්දා තමයි මම ඒක එහෙම ලේසියට අරන් තියෙන්නේ. මොකද මෙතනදී අපි දන්නවා අනිවාර්යෙන් මාසෙ ගානේ ගෙවාගෙන යනවා. එතකොට හැම මාසෙම interest අඩු වෙනවා. මෙතනදී අපි දන්නේ නැහැ ඇත්තටම කවදද settle වෙන්නේ කියලා. ඒක හන්ද තමයි මම නිකමට opening balance එකට අරන් තියෙන්නේ. right? එහෙම නැත්නම් ඔයගොල්ලන්ට අර විදිහටම opening balance plus closing balance divided by 2 into interest rate කියලා ගන්න පුළුවන්. right? එතකොට මෙතනට ගියා. එතනදී හැමතිස්සෙම cash flow එකේ ඒ අවුරුද්දේ මොනවා හරි බලෝ කළා නම් ඒක මේ cash flow එකෙන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ගිය අවුරුද්දේ opening balance එක. ඒ විදිහට තමයි මේක යන්නේ. right? මම මේ ටික අයින් කරනවා. right? prepayment එක අයින් කළා. දැන් බලන්න මේ අවුරුද්දට ඇවිල්ලා 5 million එකක් බරෝ කළා. එතකොට projection වලට ගිහිල්ලා බලන්න මේක 16 million වලට වැඩි වෙලා. right? හරි. ඒක ගන්න ඒක පැහැදිලිද නැද්ද කියලා මට කියන්න. පැහැදිලිද කියලා කියන්න. ඒ එකම ඉවර නම් ඉවරයි කියලා කියන්න. short term එක එතන අතරින් තමයි ගන්න තියෙන්නේ. පැහැදිලි නැත්තම් කියන්න ආයි repeat කරන්න. short term එක ගත්තා. එතකොට මේ දෙකේ එකතුව තමයි current liabilities කියන්නේ. ඊට පස්සේ net current asset එකයි total asset එකයි හදන්නේ. එතකොට අපි මෙතනට වෙනකන් ආවා. ඒ කියන්නේ අපේ asset side එක දැන් ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපි යන්නේ දැන් finance by කැල. හරි finance by. එතකොට අපේ ඒකේ එනවා equity එනවා reserves එනවා net worth එනවා. ඒ කියන්නේ shareholders funds කියන්නේ මේ දෙකේ එකතුව. ඒක තමයි net worth. equity එක බලන්න project cost එකේ මේ equity එක ඇවිල්ලා තියෙනවා. right? ඒක ගිහින් දෙනවා cash flow එකට. equity. හරිද? balance sheet එකට අපි මේ ප්‍රමාණය ගන්න ඕනේ.
cash flow එක මෙතනින් අරගෙන තියෙන equity. මොකද මේක equity කියලා දැම්මහම ඒක common shares. ඒවා එතකොට අඩු වැඩි වෙන්න විදිහක් නැහැ. ඒක හැමදාම එහෙම තියෙනවා. කම්පැනි එක liquidate කරන වෙලාව තමයි common shares settle වෙන්නේ. right? equity එක ගත්තා එතනින් ඒක දිගට මේ විදිහට තියෙනවා. ඊට පස්සේ reserves. මේ කොහෙන්ද ගන්න reserves? කියන්න බෑ. කොහෙන්ද ගන්න කියලා? reserves කොහෙන්ද ගන්න? reserves කියන්නේ මොනවද? P&L එකේ profit එක. ඒක තමයි retain profit එක. reserves හරි retain profit හරි. හරි? එතකොට අපි P&L එකට ගියා. P&L එකේ අපි හදලා තියලා තියෙන්නේ retain profit එක. opening balance එක ඒ කියන්නේ පරණ balance sheet එකේ position එක මේ අවුරුද්දට position ඉතුරු වෙලා තියෙන cash P&L එක විදිහට ඊට පස්සේ dividends මෙතනින් අයින් කරන්න ඕනේ ඊට පස්සේ මේක අපි dividend හැදුවා මතකයිද profit into assumption එකේ තියෙනවා dividend rate එක ඒක දාන්න. එතකොට මේක තමයි balance sheet එකට P&L එකයි balance sheet එකයි link වෙන්නේ මෙන්න මේ carried forward profit එකේ. ඒ ටික ගේන්න මෙතනට. සර් මේ cash flow එකෙන් ගන්න equity එක fix කරලා නේද තියන්නේ? ඔව් equity එක fix. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඇයි equity කියන එක අපිට ආපස්සට ගන්න බෑනේ share capital එකක් විදිහටනේ equity එක එන්නේ. ඇඩ් වෙන්න පුළුවන්. අඩු වෙන්න හරි. ඒක ඇඩ් වෙන්න පුළුවන් අඩු වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. right? එතකොට ඒ වෙලාවට අපිට අර මේ විදිහටම කරන්න පුළුවන්. මෙතන මේකට දාලා ඇඩ් කරලා ගන්න පුළුවන් මේ link එක. මේක මම cash flow එකේ මේ තියෙන මම ඒක ඇඩ් කරලා තියෙනවා. සර් ඒක G14 වලින් ඇඩ් කරලා අරන් තියෙන්නේ G14 ඉන්නේ වෙන එකක්. ඔව් එතන ඉන්නේ project assets. equity එකෙන්ම නේද ඇඩ් කරන්නේ? equity එකෙන් ඇඩ් වෙනවා. equity එකෙන් ඇඩ් වෙනවා. sorry. එතකොට මේකට ඒ විදිහටම අර විදිහටම මේ එකක් අරගෙන ගන්න පුළුවන්. මෙතනට ඇඩ් කළා නම් හරි. මේක plus cash flow එකට ගිහිල්ලා මේක. right? right? හරි නේද මේක network වෙනකම්
හයිනේ ඔක්කොම ඉවරයි. ඊට පස්සේ ලේසි. ටර්ම් ලෝන්. එතකොට ආපහු assumption එකට ගිහිල්ලා assumption එකේ අපි carry forward balance එක term loans. ඉතින් මේක තමයි opening balance එක ඒ අවුරුද්දට ගෙවන ගාන carried forward එක. ඒක gain. balance sheet එකේ ඒක අරගෙන. එතකොට total capital employed කියන්නේ net worth plus term loan. leases ආවන leases උත් ඔතනම තියෙනවා. right? ඊට පස්සේ මෙතනට එකක් දාලා total assets minus total liabilities. check in after. එහෙම check කරන්න. එතකොට ඒක 0 වෙනවා කියන්නේ balance sheet එක balance වෙලා. එහෙම නැත්නම් ඒ difference එකක් පේනවා. එතකොට අපි හොයන්න ඕනේ කොහෙද වැරදුනේ කියලා. right? total capital එක අරගෙන balance sheet එකේ balance එක කියලා කියන්නේ. හරි එතකොට අපේ balance sheet එකේ balance වෙලා. හරි දැන් ඔයගොල්ලෝ මේ ratios හදන්න පටන් ගන්න. අපිට ඕනේ quick ratio එක, current ratio එක, quick ratio එක, debt equity එක. right? current ratio කියන්නේ current assets divided by current liabilities. quick ratio කියන්නේ current assets minus inventory divided by current liabilities. මෙතන වැරදිලා නේද? වැරදිලා. ඊට පස්සේ ඒක drag කරලා අරගෙන යන්න. debt equity කියන්නේ මේක divided by මේක. debt equity කීප විදියකට හදන්න පුළුවන්. total මේ හදලා තියෙන එකක්, මේ හදලා තියෙන එකක්. right? total asset එකෙන් total capital employed එකෙන් කොච්චරක් debt ද කියන එක තමයි මම මේ හැදුවේ. මෙතන හදලා තියෙන්නේ per rupee of equity how much debt කියන එක. මේ විදිහට ගන්න per rupee loan divided by total shareholders funds. එහෙම නැත්නම් මේ විදිහට per rupee invested what is the debt portion, long term debt. අපි short term debt මේකට ගන්නෙ නැහැ. debt equity ratio එක short term debt ගන්නෙ නැහැ. long term debt විතරයි. DSCR හදනකොටත්
අපි ෂෝට් ටර්ම් ඩෙප්ට් එකේ කැපිටල් රීපේමන්ට් එක ගන්නෙ නැහැ ලොන්ග් ටර්ම් එකේ විතරයි. right? ඒක ඉවර වුණාද? ඒ දෙක ඉවරයිද? සර් මේකේ ක්වික් රේෂියෝ එක ක්වික් රේෂියෝ එකේ පළවෙනි එක විතරයිද හරි ඊටු ටික ෆෝමියුලා එක වෙනස් වෙන්න ඕනද? වෙනස් වෙන්න ඕනේ. ඩ්‍රැග් කරාම එන්න මෙහෙම එන්නේ. ඒ වැරදි ගන්න තිබ්බේ මෙතන. මම පළවෙනි එක විතරයි හදුවේ. මම මෙහෙම ටැග් කළේ නෑ එකක්. හරි? ක්වික් රේෂියෝ විතරයි වැදගත්. හරිද? එතනට වෙනා ඉවරයි කිය. මට ඒක ඊළඟ ඉතුරු රේෂියෝස් ටිකට යන්න පුළුවන්. තුන්දෙනෙක් ඉවරයි. සර් මේ ඩෙට් ඉක්විටි පෙන්වද්දී per rupee විදිහට හරි නැත්නම් 100% වලට හරි ඒ කොයි විදිහට පෙන්වුවත් ප්‍රශ්නයක් නැහනේ. රුපී වලින් පෙන්වන්න මෙහෙම පෙන්වන්න. ඒ කියන්නේ මෙතන පෙන්වලා තියෙන විදිහ මෙහෙම පෙන්වුවත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් 27යි 63යි. තුනයි. මෙහෙම පෙන්වුවත් සමානයි. හරි. ඒ කියන්නේ හැම රුපියලකටම රුපියල් 727ක් මේ ලොන්ග් ටර්ම් ඩෙප්ට් වලින් ඇවිල්ලා තියෙන කියන එක මේ කියන්නේ. දෙක තුන හතර පහ පන්න 1යි 2යි 3යි 4යි තාම ඉවර. හය දෙනයි හතයි තව එක්කෙනෙක් ඉන්නවා. right. ඊට පස්සේ අපි ඉන්වෙස්ට්මන්ට් ඇප්‍රේසල් එකට කියලා අලුත් වර්ක්ෂීට් එකක් අරගෙන ෆෝමැට් කරලා ෆයිනෑන්ෂියල් රේෂියෝ ඇනලිසිස් එක දාගන්න. ඒ කියන්නේ මේවා ටික ඔක්කොම අපි මිට ඉස්සෙල්ලා හදලා තියෙන්නේ ගේන්න විතරයි ඔයගොල්ලොන්ට තියෙන්නේ. ක්වික් රේෂියෝ, ලිවරේජ් රේෂියෝ, ක්ලික් වෙලා තිබ්බහන්ද මෙතනට යනකම් ගේන්න. ඊට පස්සේ මේ ටික අරගෙන මේ ටික හදන්න වෙනවා. inventory turnover period balance sheet එකෙන් inventory එක අරගෙන P&L එකෙන් බෙදලා මෙතනට ගන්න. බලමු කොහෙද තියෙන්නේ කියලා ටික. ෆෝමැට් එක දාගෙන වැඩේ පටන් ගන්න.
මෙතනට එනකන් ඉවර කරගන්න. true efficiency ratios ඉවර කරා. ඉවර වෙලා කියන්නේ එතනට වෙනකන්. ඊට පස්සේ අපි efficiency ratios හදමු. ඊට පස්සේ අපි efficiency ratios ටික inventory turnover period, debtor collection period, debtor creditor payment period මේ ටික හදාගන්න ඕනේ. අපි මෙතන working capital calculation එකේදී ඒ ටික දීලා තියෙනවා. හැබැයි පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. මේවා ටික හැදුවට පස්සේ ඒක හන්දා අලුතෙන් ඒ ටික හදන්න. එතකොට ඔයගොල්ලෝ දන්නවා ෆෝමියුලාස් ටික. හරි මම එකක් ලිව්වා බෝඩ් එකේ. Inventory turnover equals average inventory divided by cost of sales into 365 එහෙම නැත්නම් number of working days. මෙතනදී අරන් තියෙන්නේ number of working days. right? බලන්න balance sheet එකේ G12 balance sheet G12 කියන්නේ මෙන්න මේ figure එක inventory divided by P&L එකේ G12 ඒ කියන්නේ P&L එකේ G12 කියන්නේ total direct cost එක. right? ඊට පස්සේ working capital E10 ඒක මම constant කරලා තියෙනවා. E10 කියන්නේ මෙන්න මේක. right? ඒ කියන්නේ number of days. ඒක අරගෙන මේක හදලා තියෙනවා. right? හයිනම් average එක ගන්න ඕනේ. average එක අරගෙන නැහැ මම තියෙන එක figure එක බෙදලා අරන් තියෙනවා. right? මේවා ටික එතකොට අර විදිහටම balance sheet එකෙන් ගත්තා. P&L එකේදී credit sale එක ගත්තා. period එක ගත්තා. මේකේදී වෙන්නේ creditors ලව ගත්තා. P&L එකේ ඒක ගත්තා පහු G8 ඉදලා. මේ අරන් තියෙන්නේ G8 කියන්නේ මොකක්ද? G8 කියන්නේ raw material. වලට විතරයි හම්බෙන්නේ කියන්නේ. ඒක අරගෙන මේ හදලා තියෙනවා. right? ඒ ටික හදාගන්න. මතක ඇතුව ඩොලර් කරන්න ඕනේව ඩොලර් කරන්න නැත්නම් මේ ඇදෙනකොට ප්‍රශ්න එනවා. ප්‍රශ්න එනවා කියන්නේ බිඳුව වෙන්න පුළුවන්. හරි? හැමතිස්සෙම P&L balance sheet එකේ මේ පැති වලට figures තියන හන්ද ඕනේ නැහැ. අර number of days එක ඩොලර් කරන්න. හරි ඒක ඉවර නම් අපි පොඩි break එකක් අරගමු. මොකද ගොඩක් නැහැ. 15 minutes break එකක් අරගෙන 3:05යි 3:20ට හරියට හම්බෙමු ආයි. හරි ඔයගොල්ලෝ operating cycle එකයි cash cycle එකයි හදන්න. operating cycle කියන්නේ මොකක්ද operating cycle එක කියන්නේ? මොකක්ද operating cycle එක කියන්නේ?
කවුරුවත් නැද්ද ලොගින් වෙලා ඉන්නව විතරද? ඉන්වෙන්ටරි ටර්න්ಓවර් පීරියඩ් එකයි ඩේටා කලෙක්ෂන් පීරියඩ් එකයි ඒ දෙක එකතුව තමයි ඔපරේටින් සයිකල් කියන්නේ. සෝ කෑෂ් සයිකල් කියන්නේ ඒකතුවෙන් මේ ක්‍රෙඩිට් පේමන්ට් එක අයින් කරාම අයින් කළාම රයිට්. හරි. දැන් ඒක හදන්න මෙන්න මේ ටික අපි වර්ක්අවුට් කරගන්න ඕනේ. මම කියන්නේ ඒකට මේ ටිකට ඉස්සෙල්ලා profit before tax මේ තුන අරගෙන එන්න මෙතනින් operating cycle එකට යටින් මේ ටික ගන්න profit before tax and PAT එකේ මේ ratios ටික අරගෙන එන්න මෙතනට DSCR එකත් profit before tax and profit after tax ratios දෙක ගේන්න මෙතනට right. PBT and PAT ratios මේ ටික අරගෙන එන්න PBT එකයි PAT එකයි ගන්න PNL එකේදී අපි ටික හදලා තියන්නේ අරගෙන එන්න විතරයි තියෙන්නේ හරි ගියවන් කියන්න සර් ඒක PNL එකෙන්ද ගන්න මෙතන උඩින් මෙතන උඩ නෑ උඩ අපි ගෙනාවේ නෑ profitability කො මාව ස්ටක් වෙනවා හරි කෑෂ් ෆ්ලෝ එකට එන්න කෑෂ් ෆ්ලෝ එකේ දෙකක් හදා ගන්න ඕනේ මේ මම අරගෙන තියෙන්නේ මේක නෙමෙයි ෆ්‍රී කෑෂ් කියන එක හරි ෆ්‍රී කෑෂ් කියන්නේ surplus deficit මෙතන මේක කෑෂ් ෆ්ලෝ එකේ අවුට්ෆ්ලෝ එක මේක ගන්න ඕනේ ඒක තමයි ප්‍රොජෙක්ට් එකේ ඉනිෂියල් අවුට්ෆ්ලෝ එක මයිනස් කරලා ගන්න මොකද ඒක අවුට්ෆ්ලෝ එකක් විදිහට එනවා ඊට පස්සේ ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක කියන්නේ ඒ අවුරුද්දේ තියෙන surplus deficit එකට එකතු කරන්න ඕනේ interest capital plus dividend එකක් තියෙනවා හරි ඒ කියන්නේ අපි දැන් investment appraisal එකේදී ඉස්සෙල්ලම බලන්නේ project එකක් විදිහට මේ project එක කොච්චර viable ද කියලා ඊට පස්සේ තමයි decision එක ගන්නේ debt කොච්චර පාවිච්චි කරනවද equity කොච්චර පාවිච්චි කරනවද right ඒක හන්දා අපි free cash flow එක මෙන්න මේක හදා ගන්න ඕනේ right පොඩි වෙනසක් තියෙනවා මේක හදා ගන්නවා ඔයගොල්ලෝ මේක හදා ගන්න free cash flow එක කියන්නේ අවුරුද්දක තියෙන surplus එක ඒක add back කරන්න debt වලටයි equity වලටයි ගෙවන දේවල් ඒක ඉවරනහම කියන්න මට
cash flow ඉවර වුණාම කියන්නේ surplus deficit එකට add back කරන්න equity වලට ගෙවන දේවල් ඒ කියන්නේ dividends ඊට පස්සේ debt වලට ගෙවලා තියෙන දේවල් ඒ කියන්නේ interest plus capital කියවම short term long term capital දෙකම add back කරන්න එක්කෙනෙක් ඉවරයි කියන්න සර් ෆ්‍රී කැෂ් ෆ්ලෝ එක ගන්නකොට මේ එකත් ඇඩ් කරන්න ඕනේද? ඔව් මොකුත් අපි borrowings මොකුත් නැහැ කියන එක assume කරලා. ඒ කියන්නේ project එකෙන්ම කොච්චර cash generate වෙනවද කියලා. funding හිතන්නේ නැතුව. අපි ෆන්ඩින් මෙකැනිසම් එක හිතන්නේ නැතුව ප්‍රොජෙක්ට් එකෙන්ම කොහොමද කෑෂ් ජෙනරේට් වෙන්නේ කියන එකයි අපිට බලා ගන්න. දෙන්නෙක් ඉවරයි. surplus deficit එකට add back කරන්න dividend pay කරලා තියෙනවා ඒකයි interest උයි capital repayments
ඒ කියන්නේ සර් STL රීපේමන්ට් එකක් වුණොත් ඒකත් ඇඩ් වෙනවද උතෙන්ට? ඇඩ් වෙනවා. ඇයි අපි තාම හිතන්නේ ෆන්ඩින් ගැන හිතන්නේ නැතුව කොහොමද මේ ප්‍රොජෙක්ට් එක ඔපරේට් වුණොත් හරියට කොහොමද මේකේ එන ලාභය කියන එකයි අපි බලන්නේ. හරි? ඒක තමයි ඉන්වෙස්ට්මන්ට් ඇනලිසිස් එක. ඊට පස්සේ ෆන්ඩින් පාවිච්චි කරලා අපි කොච්චර ෆන්ඩින් පාවිච්චි කරනවද කියන එක වෙනම තීරණයක්. ෆෝමියුලා එකේ සර් ඇඩ් වෙලා නැහැ හැබැයි. මොකද ඔය ෆෝමියුලා එකේ ඔව්. ඒක ඇඩ් කරන්න ඕනේ. STL ඉන්ට්‍රස්ට් එක කැපිටල් එකයි ඇඩ් වෙලා නැහැ. ඒ දෙක ඇඩ් කරන්න. හරි? හරිද අනික ඉවරයිද? තුන් දෙනෙක් ඉවරයි. පැහැදිලි නැද්ද? ඇයි අනික කර මෙච්චර වෙලා යන්නේ? ඕකේ. හරි. ඊට පස්සේ පළවෙනිම ඇනලිසිස් එක payback period. හරි? ඒක කරන්න payback period එකට number of years පල්ලෙහාට දාගන්න vertically පළවෙනි row එකේ ඔයගොල්ලෝගේ initial cost එක. ඒක negative. මම මෙතන මේ negative එකක් විදිහට දාලා තියෙනවා. මේ ටික rotate කරගන්න ඕනේ vertical විදිහට. ඊට පස්සේ මේ තියෙන්නේ ඒ හැම අවුරුද්දෙම free cash කොච්චරද කියලා. හරි? මේක free cash. ඊට පස්සේ මෙතන තියෙන්නේ cumulative cash flow position එක. ඒ කියන්නේ පළවෙනි එකට යන්නේ cash out එක එකතු කරන්න ඕනේ cash in එක. මේකේ මේ payback එකට ගන්නේ free cash flow එකද cash flow එකද? free cash flow. cash flow එක තමයි මෙතෙන්ට ඇවිත් තියෙන්නේ. ඒක තමයි මේ හදන්නේ මම. ඉස්සෙල්ලා අරකින් හදලා තිබ්බේ රොෂාන්ත. හරි? ඊට පස්සේ දෙවැනි එක කියන්නේ තව රිකවර් කරන්න ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය ප්ලස් මේ අවුරුද්දේ පොසිෂන් එක. හරි? මේ තියෙන්නේ ඉනිෂියල් අවුට්ෆ්ලෝ එක. මේ තියෙන්නේ ෆ්‍රී කෑෂ් අපිට අවුරුද්ද ගානේ ඉතුරු වෙන. හරි? සර් මං කිව්වේ මේ H14 වලට අරන් තියෙන වැලියු එක අරන් තියෙන කෑෂ් ෆ්ලෝ එකෙන්. හරි. G35 G36 නේ දෙන්නනේ ෆ්‍රී.
එතකොට මෙතනින් ඉවරයි වැඩේ. ලොකු ප්‍රොෆිට් එකක් මේක එන හන්දයි මෙහෙම වෙන්නේ. හරි? මේ ටික හරිද? මේක ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක. cumulative position. හරි? පළවෙනි අවුරුද්ද ගියාම එක අවුරුද්දක් ගියාට පස්සේ තවත් නෙගටිව් ඉතුරු වෙලා තියෙනවා 107ක්. right? දෙවෙනි අවුරුද්දේ ජෙනරේට් වෙලා තියෙනවා 134 million. එතකොට 107යි අපිට රිකවර් ගන්න තියෙන්නේ. මාස 12කට 134. එතකොට 12 බෙදීම 134 into කොච්චරද? මේකේ ඇබ්සලූට් ෆිගර් එක. ඒක තමයි මාස ගන්න හොයන්නේ. මෙතන සම්පූර්ණ අවුරුද්දක් ගිහිල්ලා දෙවෙනි අවුරුද්ද වෙනකොට දෙවෙනි අවුරුද්දෙන් කොච්චරක් යන්නන්න තියෙනවද කියන එක. payback එක. හරිද? පැහැදිලිද? initial cost එක, free cash ටික ඊට පස්සේ මේකෙන් මේක අඩු කරලා. එතකොට පළවෙනි අවුරුද්ද 39 million අපිට රිකවර් වෙනවා. තව 107ක් රිකවර් කරන්න තියෙනවා. දෙවෙනි අවුරුද්ද වෙනකොට අවුරුද්ද ඉවර වෙනකොට මිලියන 134ක් අපිට කෑෂ් හම්බ වෙනවා. හැබැයි අපිට රිකවර් කරන්න තියෙන 107යි. ඒ කියන්නේ මාස 12ක්ම යන්නේ නැහැ අපිට අවශ්‍ය ගාන රිකවර් කරන්න. එහෙනම් මාස කීයක්ද කියලා හොයාගන්න එකයි අපි කරන්නේ. ඒක හැදෙන්නේ සිම්පල් තියරි එකක් 12කට sorry 134ක් හදාගන්න මාස 12ක් යනවා නම් රුපියලක් හදාගන්න 12 බෙදීම 134 107ක් හදාගන්න 12 බෙදීම 134 වැඩි කිරීම 107 කියන තියරිය තමයි තියෙන්නේ. හරි? payback එක ඉවරයි කියන්නේ. ප්‍රශාන්ත තේරුණාද? ඔව් සර්. thank you මොකද මම මේක ඉස්සෙල්ලා හදලා තිබ්බේ cash flow එකට. අනිත් පැත්තේ ඒවා ටික හදලා තින්නේ cash flow එකට. හරි? free cash එකට තමයි හදන්න ඕනේ මොකද අර argument එක මත. ඉවරයිද?
ඉවරයි. ප්‍රශාන්ත හරි අනික තිලිනි හරි දෙන්නයි තුන් දෙනයි හතරයි හය දෙනෙක් ඉවරයි. තව එක්කෙනෙක් ඉන්නවා. කවුද? නිර්මාණී ඉන්නවා. ඔව් නිර්මාණීත් හරි. right. හරි. එතකොට අපේ payback period එක 1 year and 9 months හරි 10 months හරි. මෙතෙන් 1 year මෙතන 1 year නෝනේ. අර පැත්තෙන් link කරන්න. 10 months. 1 year 10 months. හරි payback period එක. මේ පැත්තට ඒක දාගන්න පුළුවන්. right. ඊට පස්සේ net present value එක. මේක අරන් තියෙන cash flow එකට. හරි. ඒක 36 $. මෙතනට ගියා function NPV අයියෝ. NPV එක හදාගන්නේ මේ ලේසි Excel එක තියෙනකන් ඔයගොල්ලන්ට හරි ලේසි වැඩි. rate එක ගිහිල්ලා ගන්න assumption වල borrowing rate එක. හරි. ඊට පස්සේ මේ මොකද වෙන්නේ? NPV හොයන්න
I කියන්නද NPV සර් සෙකන්ඩ් වැලියු එකට ගත්තේ මොකද්ද? ගත්තේ NPV කියන්නේ ඉස්සෙල්ලාම එන්නේ රේට් එක. right discounting rate එක තමයි අපේ borrowing cost එක සාමාන්‍යයෙන්. right assumption ගියා. හරි. borrowing cost එක මේක ගත්තා. හරි ඊට පස්සේ මෙතනට ආවා. ඊට පස්සේ අපේ cash flow එක දෙන්න ඕනේ. expected cash. negative එකේ ඉඳන් initial investment එක ඒ අවුරුදු ගානේ තියෙන entire thing තෝරගන්නවා. අනික එකක් ඕනේ නැහැ මෙතනින් ඉවරයි. මේක ඩොලර් වලින් එන්නේ. එතන මේක ප්‍රෙස් කළාම ඒක ඩොලර් අයින් වෙලා නිකන් නම්බර් එකක් විදියට එනවා රුපියල් කියලා හිතා ගන්න පුළුවන්. හරි හරිද ඒක? අර අපි ඉගෙන ගන්න මේ future value equals present value into 1 plus I to the power n කියන එක වැඩක් වෙන්නේ නැහැ. Excel එක තියෙන හන්ද මේ ෆෝමියුලා එක දාලා ඉවර කරන්න පුළුවන්. එහෙම නැත්නම් එකෙන් එක හදන්න ඕන. Clearද? එක හරිද? හරි සර්. හරි හරි ඉවරයි දාන්න ඉවරයි කියලා. මට ඒකට IRR වලට යන්න පුළුවන්. සර් NPV ඔව්. එක හදලා ඉවරයි. එතන පොඩි දෙයක් මේ අර දැන් assumption මේ rate එකට අපි assumption වලින් rate එක ගත්තා. value 1 එකට cash flow එක සමප් කරලා දෙතෙන්ට එතකොට පික් වෙන්නේ. නෑ ඒක ඒ අවුරුද්ද ගානේ ගන්නවා. ඒ රේන්ජ් එකක් දීලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට normal equation එකක් වුණොත් මේ විදිහටනේ හදන්නේ. තේරෙනවනේ බෝඩ් එක. first year එකේ 147 minus right first year එකේ investment එකක් තියෙන 147. ඒක පළවෙනි අවුරුද්දේ අපිට 30 million අපිට හම්බුනවා. දෙවෙනි අවුරුද්දේ 50 million හම්බෙනවා. තුන්වෙනි අවුරුද්ද වෙනකොට 100 million හම්බෙනවා. මේකෙදි 85 million හම්බෙනවා. කොහොමද cash flow එක එන්නේ අපිට? ඒතකොට අපි කරන්නේ මේ හැමදේම ගේනවා මෙතන. right equation එක present value equal sum of future value 1 plus I to the power n. Right? N equals 1 to 0 to n. Make a 0 කියලා ගත්තොත් 1 2 3 4 එහෙම. right එතකොට එන්නේ 1 present value වෙන්නේ. okay එතකොට net present value කියන්නේ present value minus investment. පේනවනේ? investment එක මෙතන තියෙන්නේ මේ ගාන. එතකොට present value කීයක් හරි x කියලා ආවනම් minus 147. හරිද? එතකොට සිස්ටම් එක කරන්නේ මේ ෆෝමියුලා එක මේක ෆෝමියුලා එක 1 2 3 4 5 කියලා දාන්න 6 සැරයක් දාන්න ඕනේ. x1 x2 x3 කියලා හදනවා. එතකොට එයා cash flow එක එයාම හදා ගන්නවා. හදාගෙන මේ ඇතුලෙන් ගන්නෙ. හරිද? එයා ඒක සිස්ටම් එකෙන් සම් කරනවා. අපිට ඒක ගැන worry වෙන්න දෙයක් නැහැ.
හරි ප්‍රශාන්ත. ප්‍රශාන්ත හරිද? හරි සර්. 1 2 3යි. හරි. තාම 3 දෙනා ඉවරයි. 3යි ප්‍රශාන්තයි 4ක් ඉවරයි. ඇයි අනික් අයට 5ක් ඉවරයි. හයයි. හරි. මේ වෙලාවේ ජොයින් වෙලා ඉන්නේ 6 දෙනයි. හරි. එතකොට මේක හරි. ඊට පස්සේ IRR internal rate of return. හරි. ඒකෙත් ගන්න තියෙන්නේ ඒ විදිහටම ඒකෙදි ඉස්සෙල්ලම values ටික ගන්නවා. හරි. Okay. අපරාධ. cash flow එක ගත්තා initial එකේ ඉඳන්ම අරගෙන මෙතනට අපි guess number එකක් දෙන්න ඕනේ කොච්චර විතරද සාමාන්‍යයෙන් අපි දෙන්නේ අපේ cost of funds වල figure එක හරි අපිට ඊට වැඩියෙන් හම්බෙනවා නම් හරි කොච්චර ලේසිද බලන්න නැත්තම් මේක අතින් හදන්න ඕනේ යාර NPV එක 3 සැරයක්. අතලයි වෙලා තමයි අපිට මේ IRR එක හොයන්න පුළුවන්. හරිද? මෙතනට ඕනේ cash flow එකයි expected number එකකුයි. හලෝ දාලා බලන්න. මොකක් වුණත් මේ ටික තමයි එන්නේ. හරි? IRR ඉවරනම කියන්න. ප්‍රශාන්ත ඉවරයි අනික එතන දෙන රේට් එක අපේ ගෙස් වර්ක් එකක්. එතකොට ඒක normally දෙන්නේ අපි normal borrowing rate එක. ඉතින් ඉවරයි දෙකයි. එතකොට සර් දැන් IRR එක කියන්නේ අපි සාමාන්‍යයෙන් දෙන්න ඕන රේට් එක කියන එක ඊට පස්සේ අපි දෙන්න ඕන හදලා රේට් එක IRR එක කියන්නේ අපේ එන්නේ ඒක අපිට තමයි මෙතන ඒක 71 රිටර්න් කියලා එක. මේ ප්‍රොජෙක්ට් එකේ රිටර්න් එක. where net present value equals 0. IRR is the discounting rate at which NPV equals 0. හරිද?
මේක අර මෙච්චර ලොකු ෆිගර් එකක් කෑෂ් ෆ්ලෝ එක අනුව ලොකු කෑෂ් ෆ්ලෝ එකක් කරන නෝක ඉතින් ෆයින් ටියුන් කරනවා හරි ෆිගර් එක ගොඩක් පොඩි එකක් වෙන්න ඕන නැත්නම් ඉතින් ප්‍රොජෙක්ට් එකක් අවුරුද්දක් යනකොට 134 million profit එකක් එන්න විදියක් නැහැ නේ මේක මම ඔයගොල්ලන්ට මේ ක්ලාස් එකේ උගන්වන්න හදපු ප්‍රොජෙක්ට් එකක් විතරයි හරිද හරි සර් ඔයගොල්ලෝ ඔක්කොම ඉවරයි ඒක අද ෆිගර්ස් ගැන එච්චර වරි වෙන්න එපා ඊට පස්සේ break even sales මොකද්ද break even sale එක කියන්නේ break even point එක කියන්නේ මොකද්ද point at which variable no loss no profit hari point at which no loss no profit to the organization hari එතකොට break even sale එක කියන්නේ අපේ ඒ sale එකෙන් පුළුවන් වෙන්න ඕනේ අපේ fixed cost එක ඔක්කොමයි variable cost එක ඔක්කොමයි cover කරන්න. හරි? අන්නේ cost එක තමයි break even cost එක කියලා ගන්න. එතකොට project cost එකට ගිහිල්ලා දැන් sorry P&L එකට ගිහිල්ලා හරි direct cost plus variable cost මේ පොඩ්ඩක් වෙනස් වෙනවා interest එක add වුණාට පස්සේ අපි decide කළාට පස්සේ කීයද අපේ මේ financing plan මේක හදන්න පුළුවන් අපිට අතන financing plan එකත් ආවට පස්සේ මේ දෙකට අපි ගන්නේ free cash එක හරි මේකට ඕගොල්ලෝ ගන්න free cash එක නෙමෙයි cash flow එක surplus එක හරි එතකොට අපි P&L එකකින් ගිහින් direct cost plus මේක plus interest ඒක අරගෙන තියෙනවා හරි break even එක දැන් අතනදී අපි NPV එකේ IRR එකේ බැලුවේ project එකක් කරන්න viable ද කියලා right project එක කරන්න viable ද කියලා බලනකොට අපි investment එක කරන්නේ කොහොමද කියලා හිතලා නැහැ ඒ කියන්නේ equity වලින්ද debt වලින්ද කොච්චර debt වලින්ද කියලා හිතලා නැහැ ඒක හන්ද අපි free cash අරගෙන ඒක ගත්තා ඊට පස්සේ අපි decide කළාට පස්සේ ඒ මොන කොහොමද finance වෙන්නේ කියලා අපි break even එක හදා. එතනදී අපි ගන්න cash flow එක. ඒ කියන්නේ surplus deficit එකට එනවා. හරි? එතකොට break even sales කියන්නේ break even point කියන්නේ point at which no profit no loss to the organization. ඒ කියන්නේ sales එක
right? Turnover equals variable cost plus fixed cost plus the profit. Make a business equation. එතකොට break even point එකේදී මේක බිඳුවයි. ඒ කියන්නේ මෙතන මොකුත් නැහැ. turnover equals වෙනවා නම් මේ දෙකට අන්න එතන තමයි business එකේ break even. එතකොට direct cost plus fixed cost plus interest. Right? මේ ටික තමයි අපේ turnover එක සමාන වෙනවා. මේ තියෙන්නේ ඒක. හරි? ඊට පස්සේ break even sales quantity කියන්නේ break even sales divided by price. Assumption එකට ගියා. ඔය price එක අරගෙන තියෙනව නේද? දෙලක්ෂ 51,000 කැරි කරන්න ඕනේ අවුරුද්දකට මේක ගන්න. Right? Break even sales divided by price. හරි? මේක ගත්තොත් sales equals unit price into quantity. හරි? අපි ඉස්සෙල්ලා break even turnover එක හොයාගත්තා. turnover break even divided by unit price equals break even quantity. හරි? right. break even වුණාම කියන්නේ. එතකොට ඔය ටික තමයි අපිට investment appraisal කියලා කරන්නේ. මේ ratios ටික හදාගන්න ටිකයි NPV IRR calculate කරලා මේ project එක acceptable project එකක්ද කියන එකයි break even sale එකයි quantity එකයි payback period එකයි. ඒ ටික හදන එක තමයි අපිට investment appraisal එකේදී කරන්න ඕනේ. right. එතකොට lectures අදින් ඉවරයි. මම ඔයගොල්ලන්ට project එකක් එවනවා similar to this. හරි? ඒක කරලා ඔයගොල්ලෝ feasibility study එක ඉගෙන ගත්තා. හරි? Pesley analysis එක ඒක ඒ විදිහට කරන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ market එක ගැන ලියනකොට 5 force model එක කියලා දීලා තියෙනවා. 5 force model එක පාවිච්චි කරලා ඔගොල්ලොන්ගේ ඉමැජිනේෂන් එක. හරි? මම කියන්නේ මම ගාමන්ට් ෆැක්ටරියක් හරි බෑග් ෆැක්ටරියක් හරි හදනවා. එතනින් එහාට ඔයා මාකට් එක ගැන ඇනලයිස් කරලා ලියන්න ඕනේ. ඒව ඔගොල්ලොන්ගේ ඉමැජිනේෂන් එකෙන් ලියන්න ඕනේ. හැබැයි ඔගොල්ලෝ ඉන්ඩිවිජුවලි කරන්න ඕනේ, ෂෙයා කරන්න ඒවා මේවා නම් එපා. මට ලකුණු දෙන්න බැරි වෙනවා. හරි? එක සැරයක් එක්කෙනෙක්ගේ එකක් තව අය කොපි කරලා එකම විදිහට එවලා තිබ්බා. ඉතින් අපි ලකුණු දුන්නේ නැහැ අන්තිමට. හරි? ඒක හන්ද කොපි කරන්න එපා. තමන්ගේ ඔරිජිනල් එකක් කරන්න. මොකද මේ වගේ ඇත්තටම ඉන්ස්ටිටියුට් එකේ මේ වගේ hands on එකක් කරන්නේ ඕගොල්ලොන්ටයි post graduate diploma එකටයි විතරයි. ඉතින් අපි මෙච්චර කාලේ නාස්ති කරන්නේ ඕගොල්ලොන්ට මේ සබ්ජෙක්ට් එක හරියට කියලා දෙන්න ඕනේ. හරි? එතකොට project report එකක් විදිහට සබ්මිට් කරන්න ඕනේ. ඔයගොල්ලෝ මාසෙක කාලයක් තියෙනවා අපි මේක දෙන දවසේ ඉඳන් එන සුමාන වෙනකොට දෙන්නම් මම ප්‍රොපෝසල් එක. ඒකෙදී මම assumptions ටික ඔක්කොමයි
ඊට පස්සේ ටොපික්ස් කවර් කරන්න ඕන ටොපික්ස් ටිකයි මම එවන්නම්. හරි? මොන හරි තියෙනවා නම් ඕන වෙලාවක මට කෝල් කරලා අහන්න. මේ විදිහට ඔයගොල්ලෝ Excel projection එක කරගෙන ඒක print out අරකට attach කරන්න ඕනේ. හරි? P&L balance sheet cash flow and investment appraisal එක කොහොමද වෙනමම annexures විදිහටයි පාවිච්චි කරපු අනික් calculations ටික වෙනම annexures විදිහටයි attach කරන්න. හරි. මෙතනින් ඉවරයි මගේ lecture series එක. මොන හරි තියෙනවද අහගන්න තව. මේක මේ සිනාරියෝම අපි කියන්නේ දැනට මේ පටන් ගන්න බිස්නස් එකක් ගැන මෙතන කතා කරේ. මේ එහෙම නැතුව ඒ කියන්නේ අපි දැන් කරගෙන යන එකට මේක ඇප්ලයි කරද්දී සාමාන්‍යයෙන් මොන තැන්වල වගේද ඔක වෙනස් වෙන්නේ? නෑ දැන් පටන් ගන්න බිස්නස් එකකදී වෙන්නේ ඔයගොල්ලන්ට දැන්ට තියෙන බිස්නස් එකක් හිතන්නකෝ. දැන්ට තියෙන බිස්නස් එකට P&L එකේ බැලන්ස් ෂීට් එකකුයි තියෙනවා. හරිද? එතකොට P&L එක දැන් ඔයාගේ P&L එක ඒ විදිහටම යනවා කියලා හෝ දෙකක් විදිහට ගන්න පුළුවන්. එතකොට P&L තුනක් ඔයාගේ ප්‍රොජෙක්ෂන් එකේ. දැන්ට P&L එකක් තියෙනවා. ඒකේ turnover එක අපි හිතමු 100,000 කියලා. අපි assume කරනවා ඒ 100,000 ඊළඟ අවුරුද්ද වෙනකොට 110 10ක growth එකක් එක්ක ඉස්සරහට යයි කියලා. ඊට පස්සේ අලුත් project එකේ අපි P&L එකක් හදන්න ඕනේ. turnover. අපි හිතමු මේක 50,000 කියලා. එතකොට මේ දෙකේ එකතුව තමයි අපි 160යි කියලා consolidation එකක් කරන්නේ. මේක existing business එක යනවා මේ new business එක. හරි? එතකොට ඔයාට cash flow එකේදී opening balance එකක් තියෙනවා, carried forward balance එකක් තියෙනවා මෙතනට. දැන් මෙතන තියෙන්නේ අපේ එකේ තියෙන්නේ බිඳුවයි. balance sheet එකේ reserves වලට opening balance එක, carried forward balance එකක් තියෙනවා. ඒ ටික තමයි වෙනස් වෙන්නේ. අනික ඔක්කොම ඒ විදිහටම යනවා. මේකේ working cash flows වෙනම හදන්න ඕනේ. මේකේ cash flows වෙනම හදන්න ඕනේ. ඒ දෙක මෙතනට එක්කව වෙනවා. හරිද? එහෙම නැත්නම් මේක නැතුව මේක ඔයාට 10%ක් හරි 15ක් හරි growth එකක් එනවා කියලා හිතලා ඉස්සරහට ප්‍රොජෙක්ට් කරන්න පුළුවන්. එතකොට එකම එක cash flow එක P&L එකයි එක cash flow එකයි එක balance sheet එකයි. මෙතන opening balances දෙක අලුතෙන් එනවා. එච්චරයි වෙනස. හරි. මම මේ Excel එක එවන්නම් හැමෝටම. හරි? මේ අපි කරපු Excel එක හැමෝටම එවන්නම්. මම මේනකද කියන්නම් යවන්න ඔයගොල්ලෝ ඔක්කොමලට එවන්න කියලා. Anything else? එතකොට ක්ලාස් සීරීස් එකම ඉවරද එක්සෑම් ඩැල්රින් ආවද? ඩැල්රින් ආව. ඉගෙනුවද? මොකද? මිසිස් සෙනිවිරත්න කලෙක්ෂන් පාර්ට් එක කළාද? කරා. එහෙනම් ඉවරයි. හරි? ඔයගොල්ලෝ මාස 9ක් විතර කළානේ. මේක. ඒ ඉතින් මම මුල ටිකේ රීකැප් එකක් මුල ටිකේ රීකැප් එකක් පුළුවන් නම් ඒ කියන්නේ පැය දෙක හරි මිස් සෙනිවිරත්නගේ මිස් හසිතගේ ඔව් නැත්තම් සමහර ඒවා දැන් ඒ කියන්නේ මතකත් නැහැ කියන්නේ අර කතා කරපු දේවල් සමහර ඒවා මතකත් නැහැ. ඒක නම් මම කියන්නම් මේනකලට බලන්න කියලා. හරි? මම ඒක මේනකට කියන්නම්. හරි මම කරපු දේවල් වල මොනවා හරි තියෙනවා ඕන වෙලාවක කෝල් කරන්න. බැංකුව යන ඔක්කොම මගේ නම්බර එක දන්නවා. අනික් අයටත් මම දෙන්නම් නම්බර එක 077 418 725
ඕන වෙලාවක කෝල් කරන්න. කෝල් කරලා ආන්සර් කරේ නැත්නම් මට ටෙක්ස්ට් එකක් දාන්න ක්ලාස් එකේ කියලා මම කෝල් බෑක් කරන්නම්. හරි. Excel එකත් මම ෂෙයා කරනවා ඔයගොල්ලන්ට. හරි පූර්ණිමා මම ෂෙයා කරන්න කියලා කියන්නේ. හරි නේද එහෙනම්? ප්‍රශ්නයක් නැත්නම් thank you මම ඉවරයි. හරි. මොහරි දෙයක් ඉගෙන ගත්තද මේ පෞගියම් දවස් 4-5? ඔව්. මේ ප්‍රොජෙක්ට් එක කරන එක ඇත්තටම අපිට කනෙක්ට් කරලා කරන මේ බැලන්ස් ෂීට් එක බැලන්ස් වෙන විදිහට කරගන්න එක තමයි ඉම්පෝටන්ට්. එහෙම මෙහෙන් ෆිගර්ස් දාන්න නැතුව එක විදිහට ෆෝමියුලාස් දාගෙන ලින්ක් කරගෙන આવොත් බැලන්ස් ෂීට් එක බැලන්ස් වෙනවා. එහෙම මෙහෙන් අතින් දාලා අර ෂෝට්කට් කරන්න ගියොත් බැලන්ස් ෂීට් එක අප්සෙට් වෙනවා. හරි? ඒකන්ට කොයි වෙලාවෙත් ෂෝට්කට් ගන්න එපා. හරියට ෆිගර්ස් දාගෙන ඒ assumptions වල එතකොට ගිහිල්ලා එතන තමයි හදන්න තියෙන්නේ. හරි? හරි. thank you. thank you එන සුමාන එනකොට එවන්නම් question එකයි ඒ විස්තර ටික. okay thank you.